සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ 14 වෙනි පාඩම අලෙවිකරණය මගින් අපි සම්බන්ධ වෙන්නේ අලෙවිකරණයේ පළවෙනි වීඩියෝ එක තමයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ පවතින දීර්ඝතම පාඩමක් තමයි අලෙවිකරණය කියන්නේ ඒ වගේම විභාගෙදිත් වැඩිපුරම ප්‍රශ්න අහන මාතෘකාවක් ඒක නිසා මේ පාඩම ප්‍රධාන වීඩියෝ දෙකකින් අවසන් කරනවා ඒ වීඩියෝ දෙකම හොඳට ඔගොල්ලෝ බලන්න බලලා මේ සම්පූර්ණ පාඩමම හොඳට ඔළුවේ තබා ගන්න. හරි. අපි බලමු පුතා මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ? අලෙවිකරණය. පුතා අලෙවිකරණය කියන්නේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම මගින්. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ තියෙන අවශ්‍යතා උවමනා කියන දේවල් තෘප්තිමත් කරලා තම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදු කරන පාරිභෝගිකයාගෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන් අවසන් වන පුළුල් ක්‍රියාවලියක් ලෙස අලෙවිකරණය හඳුනා ගන්න පුළුවන්. ඒකේ අදහස දැන් අපි දන්නවා ව්‍යාපාරිකයෝ වශයෙන් අපිට දියුණු වෙන්න නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයව තෘප්තිමත් කරන්න ඕන. පාරිභෝගිකයව සතුටටපත් කරන්න ඕන. එතකොට ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා උවමනා මනා ලෙස තෘප්තිමත් කරලා අපේ අරමුණු ඉටු කරගන්න පාරිභෝගිකයාගෙන්ම ආරම්භ කරලා පාරිභෝගිකයාගෙන්ම අවසන් කරන පුළුල් ක්‍රියාවලියක් තමයි අලෙවිකරණය කියලා කියන්නේ. මොකද්ද මේ පාරිභෝගිකයාගෙන් ආරම්භ කරනවා කියන්නේ? පාරිභෝගිකයාගෙන් ආරම්භ කරනවා කියන්නේ පාරිභෝගිකයා පිළිබඳව අපි තොරතුරු හොයලා බලනවා. පාරිභෝගිකයන් එක්ක කතා කරනවා. ඔයා කැමති මොන වගේ භාණ්ඩයකටද කියලා පාරිභෝගිකයාගෙන් තොරතුරු ගන්නවා. එතකොට එයාට ගැළපෙන විදිහට අපිට භාණ්ඩය දෙන්න පුළුවන්. එතකොට තමයි එයා තෘප්තිමත් වෙන්නේ. මටම හරියන භාණ්ඩය කියලා. තේරුණාද? අන්න ඒ විදිහට පාරිභෝගිකයාගෙන් ආරම්භ කරලා අවසානයේ පාරිභෝගිකයාට ඕන භාණ්ඩය හදලා පාරිභෝගිකයාටම ලබා දෙනවා. ඒකට අදාළ පුළුල් ක්‍රියාවලිය තමයි පුතා අලෙවිකරණය කියලා කියන්නේ. බලන්න. අලෙවිකරණය පිළිබඳව විවිධ වූ නිර්වචනයන් ඉදිරිපත් වෙලා තියෙනවා පුතා. බලන්න මෙතන පුද්ගල සහ කණ්ඩායම් තම අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිත නිර්මාණය කිරීම ඉදිරිපත් කිරීම සහ නිදහසේ වෙනත් අය සමග හුවමාරු කිරීම සඳහා වූ සමාජීය ක්‍රියාවලිය අලෙවිකරණය කියලා කියනවා. මතක තියාගන්න. එතකොට ඒ විදිහට පිලිප් කොට්ල කියන විද්වතා විසින් අලෙවිකරණයට ඒ විදිහේ නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පුද්ගල හා සංවිධානමය අරමුණු තෘප්තිමත් කිරීම සඳහා හුවමාරු කිරීමට අවශ්‍ය අදහස්, භාණ්ඩ හා සේවා සංකල්පය මිල කිරීම, ප්‍රවර්ධනය හා බෙදා හැරීම, සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණය කියලා ප්‍රකාශ කරනවා. එහෙම කියන්නේ ඇමරිකානු වරලත් අලෙවිකරණ ආයතනය විසින්. ඉහත නිර්වචන අනුව අලෙවිකරණය යනු ඒ කියන්නේ ඉහත නිර්වචන ඔක්කොම සැලකිල්ලට අරගෙන අපිට අපේම කියලා නිර්වචනයක් හදාගන්න පුළුවන්. බලන්න පුතා අලෙවිකරණය කියන්නේ පුද්ගලයන්ගේ හා ආයතනවල අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ සමාජීය හා කළමනාකරණ ක්‍රියාවලියක් ලෙස අපිට අලෙවිකරණය හඳුන්වන්න පුළුවන්. එතකොට විභාගෙදී ඇහුවොත් අලෙවිකරණය යනු කුමක්ද? අලෙවිකරණය කියන්නේ පුතා පුද්ගලයන්ගේ හා ආයතනවල අවශ්‍යතා හා වුවමනා මොනා කරන්නද? තෘප්තිමත් කිරීම සඳහා වූ සමාජීය හා කළමනාකරණ ක්‍රියාවලියක් ලෙස අපිට අලෙවිකරණය හඳුන්වන්න පුළුවන්. අපි එනවා වෙළඳපොළ කියන එකට. බලන්න. සාමාන්‍ය සමාන අවශ්‍යතා හා වුවමනා සහිත ඒවා හුවමාරු ක්‍රියාවලියක් මගින් තෘප්තිමත් කර ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති සත්‍යහෝ විභව ගැනුම්කරුවන්ගේ එකතුව වෙළඳපළක් කියලා කියනවා. ඒ කියන්නේ සමාන අවශ්‍යතා හා උවමනා සහිත එක හා සමාන අවශ්‍යතාවයන් ඒ වගේම උවමනාවන් ඉන්න. හරිද? ඒ වගේම හුවමාරු ක්‍රියාවලියක් මගින් හුවමාරු ක්‍රියාවලියක් කියන්නේ අපි සල්ලි දෙනවා අපිට භාණ්ඩ ලැබෙනවා අන්න ඒ විදිහට හුවමාරු ක්‍රියාවලියක් මගින් තෘප්තිමත් කර ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති
සත්‍ය හෝ විභව. ඒ කියන්නේ ඇත්තටම ඉන්න අය ඒ වගේම බලාපොරොත්තු වෙන ගැනුම්කරුවන්ගේ එකතුව අපි කියනවා වෙළඳපළක් කියලා. නැතහොත් නිෂ්පාදිතයක් සඳහා සත්‍ය හෝ විභව ගැනුම්කරුවන්ගේ එකතුව අපිට මේ වෙළඳපළ කියන සංකල්පයෙන් දක්වන්න පුළුවන්. එතකොට වෙළඳපළ කියන එකට තවත් නිර්වචනයන් ඉදිරිපත් කරා අපි කලින් පාඩම්වල. නමුත් අලෙවි කරණය තුලදී වෙළඳපළ කියන එක මේ ආකාරයට තමයි හඳුන්වන්නේ. වෙළඳපොළ පිළිබඳ විවිධ වර්ගීකරණයන් දක්නට ලැබෙන අතර වෙළඳපොළ තුළ සිටින ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා හා කැමැත්ත අනුව ප්‍රධාන වර්ගීකරණයන් දෙකක් අපිට දක්වන්න පුළුවන්. බලන්න. එකක් තමයි පාරිභෝගික වෙළඳපොළ. පාරිභෝගික වෙළඳපොළ කියන්නේ පුතා ගැනුම්කරුවන් සිය පුද්ගල පාරිභෝජනය හෝ කුටුම්බ පාරිභෝජනය භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන වෙළඳපොළ. අපි කියනවා පාරිභෝගික වෙළඳපොළ. ඒ කියන්නේ පාරිභෝගිකයන් නැත්නම් ගැනුම්කරුවන් ඒගොල්ලොන්ගේ පුද්ගල පාරිභෝජන ඒගොල්ලොන්ගේ පෞද්ගලික පාරිභෝජනයට භාණ්ඩ හා සේවා ඉල්ලන වෙළඳපොළ අපි කියනවා පාරිභෝගික වෙළඳපොළ කියලා. කාර්මික වෙළඳපොළ. මේ කාර්මික වෙළඳපොළ කියන්නේ ව්‍යාපාර ආයතනවලට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ විවිධ සම්පත් හා කාර්මික සේවා හුවමාරු වන වෙළඳපොළ කාර්මික භාණ්ඩ වෙළඳපොළ හෙවත් ආයතනික වෙළඳපොළ කියලා කියනවා. ඒ කියන්නේ පුතා ව්‍යාපාරිකයාට භාණ්ඩ හා සේවා බිහි කරන්න ඒගොල්ලෝ නිෂ්පාදන සාධක ලබා ගන්නා වෙළඳපොළ තමයි කාර්මික වෙළඳපොළ. එතකොට මේ කාර්මික වෙළඳපොළ අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරිකයාට, පාරිභෝගික වෙළඳපොළ අවශ්‍ය වෙන්නේ කාටද? ගැනුම්කරුවට. ව්‍යාපාරික භාණ්ඩ වෙළඳපොළ නමින්ද මේ වෙළඳපොළ හඳුන්වන්නේ. එතකොට කාර්මික භාණ්ඩ වෙළඳපොළ, ව්‍යාපාරික භාණ්ඩ වෙළඳපොළ නමින්ද හඳුන්වනවා. නූතන හුවමාරු ආර්ථිකයේ යටතේ භාවිතා වන මූලික වෙළඳපොළ කොටස් 5ක් යටතේ දක්වන්න පුළුවන්. එතකොට වර්තමානයේදී මූලික වෙළඳපොළ කොටස් 5ක් තියෙනවා. සම්පත් වෙළඳපොළ මේකේ තමයි අර භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායේ දැනුම කාලයේ තොරතුරු වගේ කියන සම්පත් දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදන වෙළඳපොළ මේකේ තමයි ව්‍යාපාරිකයෝ භාණ්ඩ හදලා දාන්නේ. ඊපස්සේ රජය මැද ඉඳගෙන රාජ්‍ය සේවා සපයනවා, බදු අය කරනවා, රජයේ වෙළඳපොළ. ඊපස්සේ පාරිභෝගික වෙළඳපොළ ඔය අපි ඕගොල්ලෝ වගේ කුටුම්බයන් ඉන්නේ මේ වෙළඳපොළේ. ඊට පස්සේ අතරමැදියන්ගේ වෙළඳපොළ මේකේ තමයි භාණ්ඩ හා සේවා පවතින්නේ අතරමැදි වෙළඳපොළ. මේ විදිහට අපිට මූලික වෙළඳපොළ කොටස් 5ක් දක්වන්න පුළුවන්. සම්පත් වෙළඳපොළ, නිෂ්පාදන වෙළඳපොළ, රජයේ වෙළඳපොළ, පාරිභෝගික වෙළඳපොළ, ඒ වගේම අතරමැදියන්ගේ වෙළඳපොළ කියලා. නූතන හුවමාරු ආර්ථිකය ප්‍රවාහය ඇතුළත් වෙළඳපොළ. මෙන්න මේ විදිහට අපිට ආකෘතියක් දක්වන්න පුළුවන්. බලන්න. මෙන්න මේ පාරිභෝගික වෙළඳපොළේ තමයි අපි ඉන්නේ. කුටුම්බයන් වන අපි ඉන්නේ මේකේ. මේ නිෂ්පාදන වෙළඳපොළේ තමයි ව්‍යාපාරිකයා භාණ්ඩ හදන්නේ. අපි සම්පත් වෙළඳපොළට තමයි අපි ගාව තියෙන නිෂ්පාදන සම්පත් සපයන්නේ. අතරමැදි වෙළඳපොළෙන් තමයි අපි භාණ්ඩ මිලට ගන්න පුතා. ඊපස්සේ රජයේම සපයන සේවා අපි ලබා ගන්නවා. නොමිලේ ලබා දෙන අධ්‍යාපන සේවය, සෞඛ්‍ය සේවය, ආරක්ෂක සේවය ඒවා අපි ලබා ගන්නවා. ඒ වගේම අපි රජයට මොනවා ගෙවනවද? බදු ගෙවනවා. එතකොට රජයේ ගත්තම් පුතා මේ සෑම අංශයකටම රාජ්‍ය සේවා සපයලා ඒ මත බදු අය කරන බවක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් යන ඊතලයක් වගේම රජයේ පැත්තට එන ඊතලයකුත් තියෙනවා. එතකොට රජය මැද ඉඳගෙන රාජ්‍ය සේවා සපයලා හැම එක්කෙනාගෙන්ම බදු අය කරනවා. එතකොට මං කිව්වා මේ පාරිභෝගික වෙළඳපොළේ තමයි අපි ඉන්නේ. අපි පුතා අපි ගාව තියෙන භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය වගේ දේවල් මේ සම්පත් වෙළඳපොළට සැපෙව්වම ඒ සම්පත් වෙළඳපොළ හරහා ව්‍යාපාරිකයා අපේ සම්පත් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ අම්මා තාත්තා නැත්නම් කවදා හරි දවසක ඔයා ව්‍යාපාරයක වැඩට යනකොට ඔයාගේ ශ්‍රමයේ සපයන්නේ මේ සම්පත් වෙළඳපොළේ. සැපෙව්වම ඒවා මිලට ගන්නේ කවුද? නිෂ්පාදන ආයතන, ව්‍යාපාරික ආයතන. ඒවා මිලට අරගෙන අපිට වැටුප් ගෙවනවා නේද? අම්මා තාත්තට වැටුප් ගෙවනවා නේද? එතකොට මුදල් අපිට නැවත ලැබෙනවා ওই විදිහට. ඊට පස්සේ මේ මුදල් අරන් ගිහිල්ලා අපි භාණ්ඩ වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා ගන්නවා. අරගෙන ඒකේ මොනවා කරනවද? වියදම් කරනවා. එතකොට මේ නිෂ්පාදකයන් මොකද කරන්නේ? ඒගොල්ලෝ භාණ්ඩ හදලා
මේ අතරමැදි වෙළඳපොළට භාණ්ඩ වෙළඳපොළට භාණ්ඩ ටික දාලා ඒ මත නැවත නිෂ්පාදකයා මොනා ගන්නවද? ආදායම් ගන්නවා. ඔන්න ওই විදිහට තමයි සමස්ත වෙළඳපොළ කොටස් 5 ක්‍රියාත්මක වෙන්නේ. අලෙවිකරණ හර සංකල්ප. හොඳට මතක තියාගන්න. පුතා අලෙවිකරණ හර සංකල්ප කියලා කියන්නේ අලෙවිකරණ ක්‍රියාවලිය පදනම් වී ඇති මූලික සාධක. ඒ කියන්නේ අලෙවිකරණ ක්‍රියාවලිය කියන එක පදනම් වෙලා තියෙන මූලිකම සාධක තමයි පුතා මේ අලෙවිකරණ හර සංකල්ප කියන්නේ. අපි ඒව දැන් එකින් එක සාකච්ඡා කරමු. බලන්න. මුලින්ම අවශ්‍යතා මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා ඉල්ලුම. මේ අවශ්‍යතාවයන් ඇති වෙන්නේ නැත්නම් උවමනා ඇති වෙන්නේ නැත්නම් අලෙවිකරණයක් කියන එක වැඩක් නැහැ. අලෙවිකරණය බිහි වෙන්නේ පුතා අවශ්‍යතාවයන් උවමනාවන් තියෙන හින්දා. ඒ මත තමයි ඉල්ලුම කියන එක ඇති වෙන්නේ. එහෙනම් පළවෙනි එක අවශ්‍යතාව උවමනා ඉල්ලුම. ඊට පස්සේ ඉලක්ක වෙළඳපොළ පිහිටුවීම, ඊට පස්සේ ඛණ්ඩනය අපි ඒව බලමු. ඊට පස්සේ පිරිනැමුම් නැත්නම් පිළිගැන්වීම, නිෂ්පාදිත ඒ වගේම සන්නම්, අලෙවිකරණ මාර්ග, ගෙවන ලද, අයිති කරගන්නා ලද, හා උපයන ලද මාධ්‍ය මොනවද කියන එක අපි කතා කරනවා. හැඟීම හා නිරත වීම කියන එක, වටිනාකම සහ තෘප්තිය, සැපයුම් දාමය, තරංගකාරීත්වය, හුවමාරුව, ගනුදෙනු, සම්බන්ධතා, අලෙවිකරණ පරිසරය. මෙන්න මේ කියන දේවල් පුතා අපි එකින් එක දැන් සාකච්ඡා කරනවා. හොඳට මතක තියාගන්න. එකින් එක සාකච්ඡා කරනවා. එතකොට කලින් සිලබස් වල තිබ්බ අලෙවිකරණ හර සංකල්ප වලට වඩා අලුත් සිලබස් එකේ තියෙන, ඒ කියන්නේ සිලබස් එක මාරු වීමත් සමගම පවතින අලුත්ම හර සංකල්ප ටික තමයි මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට ඔයා විභාගෙ ලියනකොට අලෙවිකරණ හර සංකල්ප මොනවද කියලා හෙව්වොත් මේ දාපු ටික ලියන්නම ඕනේ. අපි දැන් මේවා එකින් එක පැහැදිලි කරගමු. මුලින්ම ගන්නවා පළවෙනි එක අවශ්‍යතා උවමනා හා ඉල්ලුම කියන එක. බලන්න. අවශ්‍යතා කියන්නේ මොනවද? අපි දන්නවා පුතා අවශ්‍යතා කියන්නේ මොනවද? මිනිසා තුළ ඇති කිසියම් මූලික එළීමේ ස්වභාවයක් ඉටු කර ගැනීම නැතොත් මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට මූලික වශයෙන්ම සපුරාගත යුතු තත්ත්වයන් ලෙස අවශ්‍යතාවයන් හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා මිනිසෙක්ට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ඕන කරන දේවල් මේ අවශ්‍යතා කියලා කියනවා. ඊපස්සේ උවමනා කියන්නේ මොනවද? අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත භාණ්ඩ හා සේවා හෝ සඳහා ඇතිවන ආශාව හෙවත් කැමැත්ත නැතොත් පුද්ගලයෙකු සිය අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත නිෂ්පාදිත වලට යොමු වීම උවමනා කියලා කියනවා. අපි කියනවා අවශ්‍යතාවයන් ඉටු කරගන්න විවිධ ආකාරයන් තමයි පුතා මේ මොනවා කියලා කියන්නේද? උවමනාවන් කියලා කියන්නේ. ඊට පස්සේ ඉල්ලුම. ඉල්ලුම කියන්නේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන උවමනාව හා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් මිලට ගැනීමට ඇති හැකියාව නිසා ඇතිවන තත්ත්වයක් ඉල්ලුම ලෙස හැඳින්වේ. දැන් අපිට බඩගින්නක් දැනුණට පස්සේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒකට අපිට පාන් රාත්තලක් ගන්න ඕනේ. අන්න උවමනාවක් ඇති වෙනවා. ඒ පාන් රාත්තල ගන්න අපි ගාව රුපියල් 60ක් තියෙන්න ඕනේ. අවම වශයෙන් 60ක් තියෙන්න ඕනේ. අන්න අපිට අවශ්‍යතාවයකුත් තියෙනවා, පාන් කියලා උවමනාවකුත් තියෙනවා, ළඟ සල්ලිත් තියෙනවා. ඒ කියන්නේ ඒක මිලට ගන්න හැකියාවකුත් තියෙනවා. එතකොට පුතා ඇති වෙනවා ඉල්ලුම කියන එක. හොඳට මතක තියාගන්න. දෙවෙනි එක ඉලක්ක වෙළඳපොළ, ඒ වගේම පිහිටුවීම, ඒ වගේම ඛණ්ඩනය. හරිද? බලන්න. ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද? ඉලක්ක වෙළඳපොළ කියන්නේ පුතේ කිසියම් නිෂ්පාදිතයෙකු තම නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සමස්ත වෙළඳපොළෙන් නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම හෙවත් තම නිෂ්පාදිතය පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන ඒ අය වෙනුවෙන් හඳුන්වා දීම සඳහා වන වෙළඳපොළ ඉලක්ක වෙළඳපොළ කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට අවුරුදු 1ත් අවුරුදු 4ත් කුඩා ළමයි ගත්තම ඒ ළමයි සූප්පු බොනවා. සූප්පු උරනවා කියලා අපි කියනවා. එතකොට සූප්පු හදන ව්‍යාපාරිකයෙක්ගේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ පුතා අර පොඩි ළමයි. තේරුණාද? එතකොට ළමා පාසල් නිල ඇඳුම් මහන එක්කෙනෙක් ගත්තම පාසල් යන ළමා වයසේ පවතින ළමයි තමයි එයාගේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ. අන්න ඒ විදිහට දක්වන්න පුළුවන්. ඊට පස්සේ
බලන්න පිහිටුවීම කියන්නේ මොකක්ද? කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව පාරිභෝගිකයාගේ මනසෙහි යහපත් ආකල්පයක් ගොඩනගනවා නම් අපි ඒක කියනවා පිහිටුවීම කියලා. දැන් අපි දන්නවා අපි එදිනදා පාවිච්චි කරන විවිධ භාණ්ඩ පිළිබඳව අපේ මනසේ හොඳ ආකල්පයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ භාණ්ඩේ අපේ හිතේ පිහිටුවලා තියෙනවා. හා වෙළඳපොළ ඛණ්ඩනය බලන්න. සමස්ත වෙළඳපොළ සමජාතීය පාරිභෝග කණ්ඩායම් ඇතුළත් වන පරිදි උපකොටස් වලට බෙදීම වෙළඳපොළ ඛණ්ඩනය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ලංකාවේ සමස්ත කෝටි 2කට ආසන්න ජනගහනයක් ඉන්නකොට ඒක බෙදනවා. අවුරුදු 1ත් 5ත් අතර 5ත් 10ත් අතර 10ත් 15ත් අතර ඊට පස්සේ 15ත් 30ත් අතර ওই විදිහට වැඩිහිටි වයෝවෘද්ධ ওই විදිහට කොටස් වලට බෙදනවා නම් සමස්ත වෙළඳපොළම ඒක අපි කියනවා වෙළඳපොළ ඛණ්ඩනය කියලා. පිරිනැමුම් නැත්නම් නිෂ්පාදිත ඒ වගේම සන්නම් බලන්න. පිරිනැමුම් කියන්නේ මොනවද? ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනු කරුවෙකුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහය පිරිනැමුම් කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකේ පාරිභෝගිකයාගේ නැත්නම් ගැනුම්කරුවගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න ඉදිරිපත් කරනවා වටිනාකම් සමූහය. මොන හරි භාණ්ඩයක් ගත්තට පස්සේ ඒ භාණ්ඩයට ලබා දෙනවා වටිනාකම් සමූහයක්. ඒක අපි පිරිනැමුම් කියලා කියනවා. හරිද? මෙම පිරිනැමුම් නිෂ්පාදිත සැපීම මගින් ඉටු කරනු ලබයි. උදාහරණයක් විදිහට අපි ගියාට පස්සේ පීසා හට් එකකට ගියාට පස්සේ ඒගොල්ලෝ පීසා එකට අමතරව සෝස් ලබා දෙනවා. එතකොට ඒගොල්ලෝගේ හොඳ සර්විස් එකක් දෙනවා. ඒ ඔක්කොම තමයි මේ පිරිනැමුම් විදිහට ගන්න පුළුවන්. සන්නම්. සන්නම් කියන්නේ මොකක්ද? සන්නම යනු වෙළඳපොලේ තරඟකාරී නිෂ්පාදිත අතරින් තම නිෂ්පාදිතය වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන අක්ෂර කාණ්ඩයක් හෝ ලාංඡනයක් හෝ ඒවායේ සංකලනයක් අපිට සන්නම් ලෙස දක්වන්න පුළුවන්. උදා එතකොට ඕගොල්ලෝ ඔය දන්නවා Samsung ෆෝන් අඳුරනවා. එතකොට Huawei කියන එක අඳුරනවා. Apple කියන එක අඳුරනවා. එතකොට මොන හරි ෆෝන් එකක් ගත්තම ඒකේ අර Apple ගෙඩියක ලකුණක් තියෙනවා නම් ඔයා දන්නවා මේක iPhone එක. අන්න ඒ කියන්නේ ඒ සන්නම තමයි අපි මේ භාණ්ඩය හඳුනගන්නේ. තේරුණාද? එතකොට ඩයලොග් කියන්නේ මෙන්න මේ සන්නම, මොබිටෙල් කියන්නේ මේ සන්නම. අන්න ඒ විදිහට දකින්න පුළුවන් පුතා මේ සන්නම් කියන එක. හොඳට මතක තියාගන්න. එතකොට මේ සන්නම් තියෙනකොට අනිකුත් භාණ්ඩ වලින් අපේ භාණ්ඩය මොනා කරගන්න පුළුවන්ද? වෙන් කරලා දක්වන්න පුළුවන්. අලෙවිකරණ මාර්ග ඊට පස්සේ ඉලක්ක වෙළඳපොළ වෙත ළඟාවීමට අලෙවිකරුවෝ යොදා ගන්නා විවිධ ප්‍රවේශ අලෙවිකරණ මාර්ග කියලා කියනවා. ඒ කියන්නේ ඉලක්ක වෙළඳපොළ අපේ නිෂ්පාදිතය අලෙවි කරන්න යෝග්‍යම ගැනුම්කරුවන් ඉන්න වෙළඳපොළට අපිට ළඟා වෙන්න අපි භාවිතා කරන මාර්ගයන් තමයි අලෙවිකරණ මාර්ග කියන්නේ. එතකොට sannivedana මාර්ග වලින් යන්න පුළුවන්. බෙදා හැරීමේ මාර්ග, සේවා මාර්ග යනුවෙන් ප්‍රධාන වශයෙන් අලෙවිකරණ මාර්ග අපිට දක්වන්න පුළුවන්. මතක තියාගන්න. එක්කෝ අපි ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා මෙන්න මේ වගේ භාණ්ඩයක් තියෙනවා කියලා. ওই විදිහට එක්කෝ පාරක් ගානේ මේවා බෙදා හරින්න පුළුවන්. විවිධ සේවා මගින් ලබා දෙන්න පුළුවන්. ඒවා තමයි මේ අලෙවිකරණ මාර්ග කියලා කියන්නේ. ගෙවන ලද නැත්නම් අයිති කරගන්නා ලද නැත්නම් උපයන ලද මාධ්‍ය මොකක්ද බලන්න. ගෙවන ලද මාධ්‍ය කියන්නේ මොකක්ද? ආයතනයක් යම්කිසි මුදලක් ගෙවා රූපවාහිනී සංග්‍රහ සජීවී සංදර්ශක වෙළඳ දැන්වීම් පූරු වැනි මාධ්‍ය වල පළ කරන දැන්වීම් ගෙවන ලද මාධ්‍ය කියලා කියනවා. එතකොට අපේ භාණ්ඩය පිළිබඳව අපි සල්ලි ගෙවලා මොන හරි තැනක ප්‍රචාරණයක් ලබා දෙනවා නම් ඒවලට අපි කියනවා ගෙවන ලද මාධ්‍ය. ඊටසේ අයිති කරගන්නා ලද මාධ්‍ය බලන්න. ආයතනයක් තමාගේම වෙබ් පිටුවක නැත්නම් තමාගේම මුහුණ පොතේ හරි වැනි මාධ්‍යවල පළ කරන දැන්වීම අයිති කරගන්නා ලද මාධ්‍ය කියලා කියනවා. එතකොට අයිති කරගන්නා ලද මාධ්‍ය කියන්නේ තමාගේම වෙබ් අඩවියක නැත්නම් තමාගේම මුහුණ පොතේ ඒ භාණ්ඩය පිළිබඳව ප්‍රචාරණයක් දෙනවා නම් දැන්වීම් පළ කරනවා නම් ඒවා අයිති කරගන්නා ලද මාධ්‍ය කියලා කියනවා. උපයන ලද මාධ්‍ය ඒ කියන්නේ මොකක්ද? පාරිභෝගිකයන් හෝ ආයතනයකට පරිබාහිර පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ආයතනයේ සන්නම් පිළිබඳ කටවචනය සර්පිලාකාර අලෙවිකරණය වැනි මාධ්‍ය
මගින් කරන sannivedana උපයන ලද මාධ්‍ය කියලා කියනවා. ඒ කියන්නේ පාරිභෝගිකයන් හෝ ආයතනට පරිබාහිර පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ආයතනයේ සන්නම පිළිබඳව කට වචනයෙන් කියනවා මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. හොඳ අපි කියනවා හොඳ වටිනාකමක් දෙනවා නම් අපේ නිෂ්පාදිතයට අපි කියනවා අපි උපයන ලද මාධ්‍යයක් තියෙන්නේ කියලා එතන. හැඟීම හා නිරත වීම. මොකද්ද බලන්න? හැඟීම කියන්නේ sannivedana මාධ්‍ය අතුරින් තමා භාවිතා කරන sannivedana මාධ්‍ය කොතරම් විෂය පතයක් ආවරණය වනවාද යන්න පිළිබඳ ව්‍යාපාරිකයාගේ දෘෂ්ටිය හැඟීම කියලා කියනවා. ඒ කියන්නේ අපි භාවිතා කරන sannivedana මාර්ගයේ කොතරම් විෂයපතයක් ආවරණය වෙනවද කියන එක පිළිබඳව අපිට තියෙන දැක්ම අපි කියනවා හැඟීම කියලා. නිරත වීම. sannivedana මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම් දුරට අවධානය යොමු කරන්නේද? එසේම සක්‍රීය ලෙස සම්බන්ධ වන්නේද යන්න නිරත වීම කියලා කියනවා පුතා. එතකොට නිරත වීම කියන්නේ sannivedana මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම් දුරට අවධානය යොමු කරනවද? එසේම සක්‍රීය ලෙස සම්බන්ධ වෙනවද යන්න නිරත වීම ලෙස අපි හඳුන්වනවා. වටිනාකම සහ තෘප්තිය බලන්න. වටිනාකම කියන්නේ පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට තියෙන හැකියාව පිළිබඳ පාරිභෝගිකයා විසින් දනු ලබන සමස්ත ඇගයීම. එතකොට මේ භාණ්ඩය ශා නියමයි කියලා පාරිභෝගිකයාගේ හිතේ යම්කිසි දෙයක් හටගන්නවා නම් අපි කියනවා පාරිභෝගිකයාට ඒක වටිනවා. මෙම සමස්ත ඇගයීම සඳහා නිෂ්පාදිතයක ගුණත්වය, සේවා සහ මිල යන සාධක ත්‍රිත්වය වැඩි වීම සැලකිල්ලට ලක් කරනවා. මෙහිදී නිෂ්පාදිතයක වටිනාකම ඉහළ නැංවීම සඳහා ගුණත්වය හා සපයන ලද සේවා හොඳ තත්ත්වයෙන් පැවතීම ඉවහල් වන නමුත් නිෂ්පාදිතයක වටිනාකම අඩුවීම සඳහා මිල වැඩිවීම නැමැති සාධකය බලපානවා. එතකොට හොඳට මතක තියාගන්න වටිනාකම වැඩි වෙන්න නම් නිෂ්පාදිතයක ගුණත්වය, සේවය, ඒ වගේම මිල කියන සාධක බලපානවා. එතකොට මේ ගුණත්වය, සේවා, මිල කියන දේවල් අපි හොඳම ආකාරයට පාරිභෝගිකයට දෙනවා නම් පාරිභෝගිකයට ඉහළ වටිනාකමක් ලැබෙනවා කියන්නේ. හැබැයි මිල වැඩි වුණොත් එහෙම නිකන් හරි මිල වැඩි වුණොත් එහෙම හරි ඒ වටිනාකම පහළ යනවා. තෘප්තිය මොකද්ද බලන්න? පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදිතයක් බිහි කිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කර ගනු ලබන සතුට තෘප්තිය කියලා කියනවා පුතා. ඒ කියන්නේ පාරිභෝගිකයා භාණ්ඩය පාරිභෝජනය කරලා ලබන සතුටට තමයි ඔය තෘප්තිය කියන්නේ. ඒ අනුව වටිනාකම හා තෘප්තිය අතර සම්බන්ධතාවයක් දකින්න පුළුවන්. පාරිභෝගිකයා අපේක්ෂා කරන වටිනාකම නිෂ්පාදිතයකින් නොලැබේ නම් පාරිභෝගිකයා අපතෘප්තිමත් වන අතර අපේක්ෂා කරන වටිනාකම ඒ අයුරින්ම තියෙනවා නම් තමයි තෘප්තිමත් වෙන්නේ. එසේම අපේක්ෂා කළ වටිනාකමට වඩා ඉහළ වටිනාකමක් නිෂ්පාදිතයෙන් ලබා දේ නම් උපරිම ලෙස තෘප්තියට පත් වෙනවා. මෙම සංකල්පයේ පිළිබඳ සංජානනයන් පුද්ගල බද්ධ වේ. ඒ කියන්නේ පුද්ගලයාට ආවේනික ආකාරයට තමයි උපරිම තෘප්තියක් ලැබෙනවද කියලා අපිට බලන්න වෙන්නේ. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙච්ච මට්ටමට වඩා වැඩි වටිනාකමක් යාට ලැබුණාද කියලා බලන්න වෙන්නේ පුද්ගලයාගේ හැසිරීම අනුව. ඒකයි මෙතන සංජායනයන් පුද්ගල බද්ධ වේ කියලා කියන්නේ. ඊට පස්සේ 8 වෙනි හර සංකල්පය තමයි සැපියුම් දාමය. බලන්න. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සැපයීමට නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් නිෂ්පාදිත නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇනවුම් කිරීමේ සිට අවසාන පාරිභෝගිකයා අතට පත් කිරීම හා ඉන්පසු දායක වන්නා වූ සියලුම ප්‍රවාහ සැපයුම් දාම ලෙස හඳුන්වනවා. එතකොට පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන්න පාරිභෝගිකයාට ගැලපෙන ආකාරයට නිෂ්පාදිත බිහි කරන්න හරිද යටිතල පහසුකම් සැලසුම් කරනවා ක්‍රියාත්මක කරනවා නිෂ්පාදිත නිර්මාණය කරනවා අමුද්‍රව්‍ය ඇනවුම් කිරීමේ ඉඳලම හරි පවතින සමස්ත ක්‍රියාවලිය තමයි පුතා ඔය සැපයුම් දාමය කියලා කියන්නේ. තරඟකාරීත්වයේ 9 වෙනි හර සංකල්පය බලන්න.
විභව හා පවතින සමජාතීය නිෂ්පාදිත සහ ආදේශකයන් මගින් ඇති කරනු ලබන බලපෑම තරංගකාරීත්වය කියලා කියනවා. තරංගකාරීත්වයේ මට්ටම් කිහිපයක් අපිට දකින්න පුළුවන්. ප්‍රධාන කොටම සන්නම් තරංගය, ඒ කියන්නේ සන්නම් වලින් තරංග කරනවා. උදාහරණ විදිහට අපි ගත්තොත් sannivedana සමාගම් ඩයලොග් කියයි, මොබිටෙල් කියයි, හච් කියයි, යාටෙල් කියයි, මේ විදිහට සන්නම් වලින් තරංග කරනවා. කර්මාන්ත තරංග කරනවා. ස්වරූප තරංගකාරීත්වය, පොදු තරංගකාරීත්වය, ඔන්න ඔය විදිහට තරංගකාරීත්වයේ ස්වරූප හතරක් අපිට දක්වන්න පුළුවන්. හුවමාරුව. මොනවද මේ හුවමාරුව කියන්නේ? වටිනාකමක් ඇති යමක් ද්විපාර්ශවීය එකඟතාවයක් මත දෙපාර්ශවයක් අතර ගනුදෙනු වීම හුවමාරුව කියලා කියනවා පුතා. හුවමාරුව ලෙස හැඳින්විය හැකි අතර හුවමාරුවක් සම්පූර්ණ වීමට තිබිය යුතු කොන්දේසි. මේක විභාගෙදී අවස්ථා ගණනාවක අහලා තියෙනවා. හුවමාරුවක් වෙන්න තියෙන්න ඕන කොන්දේසි මොනවද? බලන්න. අවම වශයෙන් පාර්ශවයන් දෙන්නෙක් ඉන්න ඕනේ හුවමාරුවක් ඇති වෙන්න. එක් එක් පාර්ශවයේ සතු වටිනාකමක් ඇති යමක් තියෙන්න ඕනි පුතා. එක් එක් පාර්ශව අතර අදහස් හුවමාරුවට හා බෙදා හැරීමට හැකියාවක් තියෙන්න ඕනේ. මතක තියාගන්න. එක් එක් පාර්ශව අතර අදහස් හුවමාරුවට හා බෙදා හැරීමට හැකියාවක් තියෙන්න ඕනේ. එකිනෙක පාර්ශවයන්ට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහස තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ගන්න ඕන කියලා නෑ හුවමාරුවේදී. මතක තියාගන්න. එක් එක් පාර්ශවයන් විසින් අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරීම යෝග්‍යයි විශ්වාසයක් තියෙනවා. අන්න ওই විදිහට හුවමාරුවක් සඳහා තියෙන්න ඕන කොන්දේසි අපිට දක්වන්න පුළුවන්. පාර්ශවයන් දෙන්නෙක් ඉන්න ඕනේ අවම වශයෙන්. එක් පාර්ශවයක් සතුව වටිනාකමක් සහිත දෙයක් තියෙන්න ඕනේ. ඒ වගේම අදහස් හුවමාරු කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒක පිළිගන්න ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ අතර මනා විශ්වාසයක් තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට තිබුණොත් තමයි අපිට හොඳ හුවමාරුවක් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ගනුදෙනු මොනවද බලන්න. හුවමාරුවක් සමග ගනුදෙනුවක් ඇතිවන අතර පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර එය සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හුවමාරුව සමග තමයි ගනුදෙනුව ඇති වෙන්නේ. ඒක පාර්ශවයන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති වෙන්න පුළුවන්. බලන්න. පාර්ශව දෙකක් හෝ කිහිපයක් හෝ අතර වටිනාකම් වෙළඳාම් වීම ගනුදෙනුවක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ශවයන් දෙකක් හරි කිහිපයක් අතර මොන හරි වටිනාකමක් වෙළඳාම් වෙනවා නම්, මිලට ගන්නවා විකිණීමක් සිදු වෙනවා නම් එතන අපි කියනවා ගනුදෙනුවක් තියෙනවා. හුවමාරුවක් ඇති වූ බවට ගනුදෙනුව සාක්ෂියක් තියෙනවා. එතන හුවමාරුවක් වුණා කියන එක ඔප්පු කරන්න පුළුවන් ගනුදෙනුව මගින්. සම්බන්ධතා බලන්න. හුවමාරුව හා ගනුදෙනුව සාර්ථක වීමට නම් එකිනෙක පාර්ශව, ඒ කියන්නේ ගැනුම්කරුවන්, නැත්නම් ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, බෙදා හරින්නන් කියන අය අතර යහපත් සම්බන්ධතා ඇතිවීම අවශ්‍ය වෙනවා. එතකොට හොඳ සම්බන්ධතාවයක් තිබ්බේ නැත්නම් හුවමාරුව ගනුදෙනුව කියන ඒවා ඇති වෙන්නේ නැහැ. නූතනයේ මේ සම්බන්ධතා අලෙවිකරණය ලෙසද හඳුන්වනවා. මතක තියාගන්න. එතකොට සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ හුවමාරුව හා ගනුදෙනුව සාර්ථකව සිදු කරන්න ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, බෙදා හරින්නන් අතර තියෙන යහපත් සම්බන්ධතාවය තමයි මේ සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ. ව්‍යාපාර ආයතන සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශව වන ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා බෙදා හරින්නන් ඇතුළු අනිකුත් පාර්ශව අතර දිගුකාලීනව අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් හා ලාභදායී සම්බන්ධතා ගොඩනැංවීම සම්බන්ධතා අලෙවිකරණය කියලා කියන්න පුළුවන්. එතකොට අදාළ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, බෙදා හරින්නන් කියන ඒගොල්ලෝ අතර හොඳ දිගුකාලීන අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා නම් ඒක අපිට සම්බන්ධතා අලෙවිකරණයට දාන්න පුළුවන්. අලෙවිකරණ පරිසරය හර සංකල්පවල අන්තිම සංකල්පය අලෙවිකරණ පරිසරය. බලන්න පුතා. ව්‍යාපාරයක අලෙවිකරණ උපාය මාර්ග හා අලෙවිකරණ හැකියාවන්ට බලපෑම් කරනු ලබන කාර්ය හා පුළුල් පාරිසරික සාධක හා බලවේගයන් අලෙවිකරණ පරිසරය කියලා කියනවා. එතකොට ව්‍යාපාරයක අලෙවිකරණ උපාය මාර්ග පාරිභෝගිකයාට කොහොමද භාණ්ඩේ ලබා දෙන්නේ? විවිධ උපාය මාර්ග තියෙනවා අලෙවිකරණේ. ඒ උපාය මාර්ග හා අලෙවිකරණ හැකියාවන්ට බලපෑම් කරනු ලබන කාර්ය හා පුළුල් පරිසර සාධක හා බලවේගයන් අලෙවිකරණ පරිසරය කියලා කියන. එතකොට අපේ තියෙන අලෙවිකරණ උපාය මාර්ගයන්ට අලෙවිකරණ හැකියාවන්ට බලපෑම් කරන පාරිසරික සාධක නැත්නම් බලවේගයන් තමයි මේ අලෙවිකරණ පරිසරයට
අපි අදාළ කරන්නේ. එනම් අලෙවිකරණ පරිසරය කාර්ය පරිසරය හා පුළුල් පරිසරය ලෙස කොටස් දෙකකට අපිට දක්වන්න පුළුවන්. බලන්න. අලෙවිකරණ කාර්ය පරිසරයට අදාළ වන ව්‍යාපාරය හා සම්බන්ධ සැපියම්කරුවන් බෙදා හරින්නා නලවිකරුවන් ඉලක්ක ගනුදෙනුකරුවන් අන්තර්ගත වේ. ප්‍රජා විද්‍යාත්මක ආර්ථික ස්වභාවික තාක්ෂණික දේශපාලන නෛතිකමය සමාජීය හා සංස්කෘතික පරිසරය පුළුල් පරිසරයට අයත් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න අපි අර සූක්ෂම සාර්ව කියලා පරිසරයන් කතා කරන්නේ ව්‍යාපාර පරිසරය තුල. අන්න ඒව තමයි පුතා මෙතන මේ අන්තර්ගත කරලා තියෙන්නේ කාර්ය පරිසරයයි පුළුල් පරිසරයයි ලෙස. ව්‍යාපාරිකයාට අලෙවිකරණයේ වැදගත්කම් කොහොමද ව්‍යාපාරිකයාට අලෙවිකරණයේ වැදගත් වෙන්නේ? මේ බලන්න. ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට හා ඔවුන්ව රඳවා ගන්න අලෙවිකරණයේ වැදගත්. ආයතනයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම හා රඳවා ගැනීමට මේ අලෙවිකරණයේ වැදගත්. ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට මේ අලෙවිකරණයේ වැදගත් වේ. අයිතිකරුවන් හා සේවක තෘප්තිය වර්ධනය කරගන්න පුතා මේ අලෙවිකරණයේ වැදගත්. තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න මේ අලෙවිකරණයේ වැදගත්. වෙළඳපොළ කොටස පුළුල් කරගන්න මේ අලෙවිකරණයේ වැදගත්. විභාගෙදී ඇහුවොත් ව්‍යාපාරිකයාට අලෙවිකරණය කොහොමද වැදගත් වෙන්නේ කියලා මේ කොටස් මතක තියාගන්න පුතා. පාරිභෝගිකයාට අලෙවිකරණය වැදගත් වෙන්නේ කොහොමද? තමා වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ගන්න පාරිභෝගිකයාට හැකියාව ලැබෙනවා. වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලැබීමෙන් තමා දැනුවත් වීම පාරිභෝගිකයාට අලෙවිකරණයේ වැදගත්කමක් ලෙස දක්වන්න පුළුවන්. වෙළඳපොළ භාණ්ඩ හා සේවා සුලභ වීම ඉතා පහසුවෙන් නිෂ්පාදිත ලබා ගන්න පුළුවන් පාරිභෝගිකයාට විවිධ භාණ්ඩ පාරිභෝජනයෙන් ජීවත් වන තත්ත්වයන් ඉහළ නංවා ගන්න හැකියාව තියෙනවා. පුතා එතකොට හොඳට මතක තියාගන්න අලෙවිකරණයේ තුලදී පාරිභෝගිකයාව දකින්නේ රජෙක් වගේ. ව්‍යාපාරිකයා පාරිභෝගිකයාව දකින්නේ අලෙවිකරණයේදී රජෙක් වගේ. එතකොට මේ රජාට ලබා දෙන්න පුළුවන් උපරිම සේවයක් ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයාට ලබා දෙනවා. එතකොට පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලැබෙනවා, තොරතුරු ලැබෙනවා, භාණ්ඩ සුලභයි, ඕන තරම් ගන්න පුළුවන් භාණ්ඩ. ඒ වගේම පහසුවෙන් භාණ්ඩ ලබා ගන්න පුළුවන්. හරි විවිධ භාණ්ඩ පාරිභෝජනය කරන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ වාසි වැදගත්කම් පාරිභෝගිකයාට හිමි වෙනවා අලෙවිකරණය නිසා. ආර්ථිකයට අලෙවිකරණය කොහොමද වැදගත් වෙන්නේ? නිෂ්පාදන විවිධාංගීකරණය වෙනවා. ඒ කියන්නේ එකම සාම්ප්‍රදායික නිෂ්පාදිතයක් මත යැපෙන්නේ නැතුව විවිධ වූ නිෂ්පාදන එනවා. දැන් අපි දන්නවා මංචි මැලිබන් ආයතන ගත්තොත් එහෙම ඒගොල්ලෝ එකම නිෂ්පාදනයක් නෙමෙයි. මාස 3න් 3ට වගේ අලුත් බිස්කට් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන විවිධාංගීකරණය කරනවා. නිෂ්පාදන පුළුල් වෙනවා ඒගොල්ලොන්ගේ. සේවා නියුක්තිය ඉහළ යනවා. එතකොට මේ නිෂ්පාදන පුළුල් වීමත් සමගම ඒවල වැඩ කරන්න සේවකයන්ට අවස්ථාව ලැබෙනවා. ආදායම් බෙදී යාමේ විෂමතා අවම වෙනවා. එතකොට රැකියාවන් නැති අයට රැකියාවන් ලැබෙනකොට රැකියාවන් නැතුව ආදායම් අඩු මට්ටමේ තිබ්බ අයටත් ආදායම් ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ආදායම් විෂමතාවය අඩු කරගන්න පුළුවන්. රටේ ආර්ථික වර්ධනය හා සංවර්ධනයට මඟ පාදනවා. එතකොට නිෂ්පාදන විවිධාංගීකරණය කරලා නිෂ්පාදන පුළුල් කරලා මිනිස්සුන්ට රැකියාවල් දීලා ඔවුන්ගේ අතට ආදායම් ලැබුණාට පස්සේ සමස්ත ආර්ථිකයේ වර්ධනයට ඒ වගේම සංවර්ධනයට යොමු වෙනවා. අලෙවිකරණ දර්ශනයන් හොඳට මතක තියාගන්න. කලින් නම් මේවා අලෙවිකරණ සංකල්ප කියලා තමයි හැඳින්වුවේ. නමුත් දැන් වර්තමානයේ අලුත් සිලබස් එකට අනුව අලෙවිකරණ දර්ශන කියලා තමයි හඳුන්වන්නේ. පුතා අලෙවිකරණ දර්ශන කියන්නේ මොනවද බලන්න. ව්‍යාපාරයක් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මඟ පෙන්වීම අලෙවිකරණ දර්ශන කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් තමන්ගේ අරමුණු ඉටු කරගන්න හරිද මඟ පෙන්වන දර්ශනයන් වලට තමයි මේ අලෙවිකරණ දර්ශනයන් කියලා කියන්නේ. තරඟකාරීත්වය තාක්ෂණයේ වෙනස් වීම හා පාරිභෝගික බලගැන්වීම ආදී තත්ත්වයන්ගේ වෙනස් වීමත් සමග අලෙවිකරණ දර්ශනයන්ද ක්‍රමිකව විවිධ වෙනස් වීම් ඔස්සේ වර්තමානයේ දක්වා විකාශනය වෙලා තියෙනවා. එතකොට අතීතයේ ඉඳලා මේ අලෙවිකරණ දර්ශන ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා තියෙනවා. ඒ විකාශනයනොත් අපි දැන් මේකෙදී කතා කරනවා. බලන්න පුතා. අලෙවිකරණ දර්ශනවල විකාශනය මුලින්ම තිබ්බේ නිෂ්පාදන සංකල්පය කියලා එකක්. අලෙවිකරණ දර්ශනය යටතේ
මුලින්ම ව්‍යාපාරිකයෝ කළේ නිෂ්පාදන සංකල්පය. ඒක මම කියලා දෙන්න. ඊට පස්සේ ආවා නිෂ්පාදිත සංකල්පයට. ඊට පස්සේ ආවා විකුණුම් සංකල්පය කියන එකට. ඊට පස්සේ ආවා අලෙවිකරණ සංකල්පය කියන එකට. ඊට පස්සේ ගනුදෙනු කරු සංකල්පයට ආවා. ඊට පස්සේ දැන් අන්තිමටම මේගොල්ලෝ නතර වෙලා ඉන්නවා සාකල්්‍යවාදී අලෙවිකරණ සංකල්පය කියන එක. දැන් මේවා එකින් එක අපි පැහැදිලි කරගමු බලන්න පුතා. නිෂ්පාදන සංකල්පය මුලින්ම ව්‍යාපාරිකයෝ කරේ මෙහෙම දෙයක්. භාණ්ඩ අලෙවි කරන්න මුලින්ම කරේ අලෙවිකරුවන්ට මඟ පෙන්වන ලද පැරණිතම සංකල්පය මේක. මෙය විකුණුම්කරු අභිමුඛ සංකල්පයකි. මින් අදහස් වන්නේ අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදිතයන්ට කැමැති භාණ්ඩ වෙළඳපොළ සුලභ කිරීම මගින් සිය නිෂ්පාදිත සාර්ථකව අලෙවි කර ගැනීමට හැකියාව ඇති බව මේ නිෂ්පාදන සංකල්පයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ පාරිභෝගිකයාට අඩු පිරිවැයකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරා මුලින්ම. ඒක තමයි නිෂ්පාදන සංකල්පය කියන්නේ. ඒ කියන්නේ අඩු පිරිවැයකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දෙන්න මුලින්ම කටයුතු කරා. ඒක නිෂ්පාදන සංකල්පය. මෙහිදී පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ඊතරම් සැලකිල්ලක් නොදක්වන අතර නිෂ්පාදන ධාරිතාවයේ ඉහළ නැංවීම කෙරෙහි පමණක් ව්‍යාපාරිකයෝ උනන්දු වුණා. ඒ කියන්නේ පුතා අඩු පිරිවැයකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දෙන දුන්නොත් පාරිභෝගිකයා සතුටු වෙයි කියලා හිතලා තමයි මේගොල්ලෝ කටයුතු කරේ මුලින්ම. ඒක අපි කිව්වා නිෂ්පාදන සංකල්පය. ඊට පස්සේ මෙම සංකල්පයට අනුව අලෙවිකරුවන් විසින් පහත සඳහන් කාර්යය කෙරෙහි අවධානය යොමු කරා. නිෂ්පාදනයේ හැකිතාක් වර්ධනය කිරීම, අඩු පිරිවැයකින් භාණ්ඩ දෙනවා, බෙදා හැරීම වඩාත් පුළුල්ව හා කාර්යක්ෂමව සිදු කරනවා. මුලින්ම කරේ ඔන්න ඔය දේ. ඒ කියන්නේ අඩු මිලකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දුන්න පාරිභෝගිකයා. අලෙවිකරණය කියලා මුලින්ම කරේ ඔන්න ඕක. නමුත් කාලයක් යනකොට ඒක වෙනස් වුණා. අඩු මිලකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දෙනවට වඩා හරිද ගුණත්වය කෙරෙහි අවධානය යොමු කරා. ඒක තමයි නිෂ්පාදිත සංකල්පයේදී මේගොල්ලෝ අවධානය යොමු කරේ. බලන්න ඉහළ ගුණත්වයකින් හා ක්‍රියාකාරීත්වයකින් යුත් මෙම නව්‍ය හා සිත් ඇදගන්නා ලක්ෂණ වලින් සමන්විත නිෂ්පාදිත මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹේ යන දෘෂ්ටියෙන් කටයුතු කරන ලබන විකුණුම්කරු අභිමුඛ සංකල්පයක්. ඒ කියන්නේ භාණ්ඩයේ ක්වොලිටි එක ගුණත්වය හොඳට දුන්නොත් භාණ්ඩය අලෙවි කරගන්න පුළුවන් කියන අපි සංකල්පයට ආව. ඒක තමයි නිෂ්පාදිත සංකල්පය. එතකොට නිෂ්පාදන සංකල්පයේදී මුලින්ම කරේ මොකද්ද? අඩු මිලකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් දුන්නා. දැන් නිෂ්පාදිත සංකල්පයේදී කරන්නේ ඉහළ ගුණත්වයකින් භාණ්ඩ දෙන්න කටයුතු කරනවා. මෙම සංකල්පයේ අනුගමනය කරන අලෙවි කළමනාකරුවෝ පහත සඳහන් කාර්යය කෙරෙහි අවධානය යොමු කරනවා. සිය අභිමතයේ පරිදි ආයතනයේ නිෂ්පාදිතවල ගුණත්වය පිළිබඳ අවධානය යොමු කරනවා. සිය නිෂ්පාදිතයන් සුපිරි තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව තම කාලය හා ශ්‍රමය වැය කරමින් පරීක්ෂණ හා සංවර්ධන කටයුතු වල නිරත වෙනවා. පුතා ඒකෙනුත් පස්සේ එනවා විකුණුම් සංකල්පය කියන එක. දැන් මුලින්ම කරේ අඩු මිලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දුන්නා. ඊට පස්සේ ගුණත්වය පිළිබඳ කතා කරා. විකුණුම් සංකල්පයේදී මොකද කරේ බලන්න. පාරිභෝගිකයා පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කිරීමට නොහැකි බව විකුණුම් සංකල්පයේ මූලික හරයයි. එනම් තරඟකාරී විකුණුම් ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීමෙන් විකුණුම් වැඩි කර ගැනීම මගින් ලාභය හා වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමයි. මෙයද විකුණුම්කරු අභිමුඛ සංකල්පයක් කියලා කියනවා. එතකොට මෙතනදී විවිධ විකුණුම් ප්‍රතිපත්ති හා ප්‍රවර්ධන ක්‍රම ඒ කියන්නේ අපි මෙතන ගත්තොත් ප්‍රචාරණය කරන්න පටන් ගන්නවා දැන් භාණ්ඩේ. මුලින්ම ප්‍රචාරණයක් තිබ්බේ නැහැ. දෙවනුවට තිබ්බේ ගුණත්වය ගැන හිතන එක. තුන්වෙනි එකේදී මේගොල්ලෝ දැන් භාණ්ඩේ ප්‍රචාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා, පෝස්ටර් ගහනවා, තව ඒ විදිහට. ප්‍රවර්ධන උපක්‍රම අනුගමනය කරන ඒවා තමයි විකුණුම් සංකල්පය කියන්නේ. ඊට පස්සේ අලෙවිකරණ සංකල්පයට එනවා. අලෙවිකරණ සංකල්පයේදී වෙන්නේ පුතා නිෂ්පාදන කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරා. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරනවට වඩා අලෙවි කරන්න පුළුවන් දේවල් තමයි නිෂ්පාදනය කරන්නේ. අන්න ඒක තමයි අලෙවිකරණ සංකල්පය. එතකොට දැන් මම ඔයාලට මුලින්ම කිව්වොත් මුලින්ම උනේ අඩු මිලකට හදලා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා දෙන. ඊට පස්සේ ගුණත්වය ගැන හිතනවා. ඊට පස්සේ ප්‍රචාරණය කරන්න පටන් ගත්තා.
දැන් මේ සංකල්පයට විකාශනය වුණාට පස්සේ මොකද වෙන්නේ? අලෙවි කරන්න පුළුවන් භාණ්ඩ මේගොල්ලෝ හදනවා. ඒක තමයි අලෙවි කරන සංකල්පයෙන් වෙන්නේ. එනම් තම ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඊට අනුකූලව භාණ්ඩ හා සේවා නිර්මාණය කළ යුතු බවත් එමගින් පාරිභෝගික තෘප්තිය ළඟා කර දිය යුතු බවත් මෙම සංකල්පයෙන් අදහස් වෙනවා. මේ පාරිභෝගික අභිමුඛ සංකල්පයකි අපි අර කලින් කතා කරපු දේවල් විකුණුම් කරුගේ අභිමුඛ සංකල්පයක් වුණාට මේ අලෙවි කරන සංකල්පයේ පාරිභෝගිකයා අභිමුඛ කරගෙන තමයි සිදු වෙන්නේ. නිෂ්පාදිතයාට වඩා පාරිභෝගික අවශ්‍යතාවලට හා උවමනාවලට මුල් තැන ලබා දෙනවා. එතකොට පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවලට මුල් තැන ලබා දීලා තමයි මේ අලෙවි කරන සංකල්පයේදී කටයුතු සිදු වෙන්නේ. මෙම සංකල්පය දිවි සාධක අලෙවි කරන සංකල්පය ලෙසද හඳුන්වනවා. හොඳට මතක තියාගන්න පුතා මේ වචන. හරිද? ඊට පස්සේ ගනුදෙනු කරු සංකල්පය. පුතා ගනුදෙනු කරු සංකල්පයට මාරු වෙනකොට මොකද වෙන්නේ? ගනුදෙනු කරුවන් වෙන්වෙන් වගෙන ඒ ගනුදෙනු කරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කරනවද? මුලින්ම කරේ අඩු මිලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් දුන්නා. ඊට පස්සේ ගුණත්වය ගැන හිතුවා. ඊට පස්සේ ප්‍රවර්ධනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අලෙවි කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරා. දැන් ගනුදෙනු කරු සංකල්පයේදී ගනුදෙනු කරුවන් වෙන්වෙන්ව අරගෙන ගනුදෙනු කරුවට ගැළපෙන විදිහට භාණ්ඩ හදන්න කටයුතු කරන්න පටන් ගත්තා. ඒක තමයි ගනුදෙනු කරු සංකල්පය කියන්නේ. සියලු අලෙවි කරන උපක්‍රම ඒ ගනුදෙනු කරු මුල් කරගෙන සිදු කිරීම මගින් සිය අලෙවි කරන ප්‍රයත්න සාර්ථක කර ගැනීම මෙම සංකල්පයෙන් අදහස් වෙනවා. මෙම සංකල්පයෙන් බලාපොරොත්තු වන්නේ දිගුකාලීනව ගනුදෙනුකරුට වටිනාකමක් ලබා දීමෙන් පසු ගනුදෙනුකරුගේ පක්ෂපාතීත්වය ලබා ගන්න. පුතා ඊට පස්සේ සමාජීය අලෙවිකරණයට එනවා. සමාජීය අලෙවිකරණයේදී වෙන්නේ පාරිභෝගික හා සමාජයේ යහපැවැත්ම ආරක්ෂා වන හෝ වැඩි දියුණු වන පරිදි ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සමාජීය අලෙවිකරණ සංකල්පය කියලා කියනවා. එතකොට පුතා පාරිභෝගිකයාගේ වගේම සමාජයේ යහපැවැත්ම මුල් කරගෙන කටයුතු කරන්න මේගොල්ලෝ පටන් ගන්නවා දැන්. ඒක තමයි සමාජීය අලෙවිකරණ සංකල්පය. දැන් ඔයාට පේනවා අලෙවිකරණයේ විකාශනය කොහොමද වුනේ? මුලින්ම අඩු මිලකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් දුන්නා. ඊට පස්සේ ගුණත්වය ඊට පස්සේ ප්‍රචාරණය කරා. ඊට පස්සේ අලෙවි කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගනුදෙනු කරුවා මුල් කරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සමාජීය යහපැවැත්ම පාරිභෝගිකයාගේ යහපැවැත්මට අවධානය යොමු කරන්න පටන් ගන්නවා. ඒක තමයි සමාජීය අලෙවිකරණ සංකල්පය කියන්නේ. අලෙවිකරණ ප්‍රතිපත්ති තීරණය කරන විට වෙළඳ ලාභය පාරිභෝගික අවශ්‍යතා මෙන්ම සමාජීය හිතකර භාවය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනවා. මෙම සංකල්පය ත්‍රිසාධක අලෙවිකරණ සංකල්පය ලෙස හඳුන්වනවා පුතා. අර කලින් කතා කරපු එක දිව්‍ය සාධක මේක ත්‍රිසාධක අලෙවිකරණ සංකල්පය කියලා කියනවා. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. දැන් අලෙවිකරණ දර්ශනවල අන්තිමටම නතර වෙලා තියෙන මෙන්න මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය තුල. මේකනුත් පස්සේ තව අලෙවිකරණ සංකල්ප ඉදිරියේදී එන්න පුළුවන්. මේකෙන් දැන් නතර වෙලා තියෙනවා බලන්න. ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම සංරචක එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා. එතකොට වෙන්වෙන්ව කටයුතු කරනවට වඩා සියලුම සංරචක එකම අරමුණකින් කටයුතු කරනවා නම් හරිද හොඳ දියුණුවක් ලබන්න පුළුවන් සාර්ථක අලෙවිකරණයක් ගන්න පුළුවන් කියන එක මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේදී කියනවා. එනම් තරඟකාරී ව්‍යාපාරයට ව්‍යාපාර පරිසරයට වඩා යෝග්‍ය වන්නේ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයකි. මේ අනුව සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය බිහි වුණා. හැමෝම එකම අරමුණකට ගමන් කරනවා මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේදී. මෙම සංකල්පයේ පහත දැක්වෙන අංශ 4 යටතේ අපිට වෙන් කරන්න පුළුවන්. එකක් සම්බන්ධතා අලෙවිකරණය, සමෝදානිත අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය, කාර්ය සාධන අලෙවිකරණය. එතකොට මේ විදිහට සමස්ත මේ කොටස් අතර මනා ලෙස සම්බන්ධීකරණය කරගන්න පුළුවන් වුණොත් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය ඉටු කරගන්න පුළුවන්. අපි බලමු පුතා මේවා එකින් එක. සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ සියලුම අල්මැති පාර්ශවයන් දීර්ඝ කාලීනම දෙපාර්ශවයටම ඵලදායි
සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධතා අලෙවිකරණය කියලා කියනවා. එතකොට අපි දන්නවා අපේ ව්‍යාපාරයට අල්මැති පාර්ශවයන් ගනුදෙනුකරු සේවකයෝ ওই විදිහට අල්මැති පාර්ශව ඉන්නවනේ. ඒගොල්ලෝ අතර මනා සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. ඒක සම්බන්ධතා අලෙවිකරණය කියනවා. එහි ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාරයක් එහි සියලුම අල්මැති පාර්ශවයන් අතර ලාභදායි සම්බන්ධතා සහිත අලෙවිකරණ ජාරයක් නිර්මාණය කරගන්න. සමෝදානිත අලෙවිකරණය. මොකද්ද මේ සමෝදානිත අලෙවිකරණය කියන්නේ? අලෙවිකරණ මිශ්‍රයේ සියලුම විචල්‍යයන්. පුතා අලෙවිකරණ මිශ්‍රය අපි ඉදිරියේදී කතා කරනවා. අලෙවිකරණ මිශ්‍රය අපි කියනවා නිෂ්පාදිත මිශ්‍රය, මිල මිශ්‍රය, ඒ වගේම බෙදා හැරීමේ මිශ්‍රය, ප්‍රවර්ධන මිශ්‍රය කියලා අපි ඉදිරියේදී කතා කරනවා. ඒ මිශ්‍රයේ තියෙන සියලුම විචල්‍යයන් ඉලක්ක ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක විය යුතු බව මෙහි අදහසයි. ඒකේ අදහස නිෂ්පාදිත මිශ්‍රයේදී නිෂ්පාදිතයට අවධානය යොමු කරන්නේ, මිල මිශ්‍රයේදී මිලට අවධානය යොමු කරන්නේ, බෙදා හැරීමේ මිශ්‍රයේදී බෙදා හැරීමට අවධානය යොමු කරන්නේ, ප්‍රවර්ධන මිශ්‍රයේදී භාණ්ඩයේ ප්‍රවර්ධනය කරන්න අවධානය යොමු කරන්නේ. එතකොට මේ කොටස් හතරම භාණ්ඩේ නිෂ්පාදනය කරනකොට, මිල කරනකොට, බෙදා හරිනකොට, ප්‍රවර්ධනය කරනකොට ඒ කොටස් හතරම එකට ඒකාබද්ධ කරලා කටයුතු කරනවා නම් සමෝදානිත අලෙවිකරණය කියලා කියනවා. එසේ නැතහොත් ව්‍යාපාර ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ කාර්යයන් අලෙවිකරණ කාර්යය හා සමායෝජනය වෙන්න ඕනේ. සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ කාර්යයන් අලෙවිකරණ කාර්යය හා සමායෝජනය වෙන්න ඕනේ, එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාර ආයතනයේ නියුක්ත සියලුම සේවකයන්ගේ එනම් ඉහළම කළමනාකරුගේ සිට පහළම සේවකයා තෙක් ගනුදෙනුකරුට හොඳ සේවාවක් ලබා දීමට සහයෝගයෙන් හා සක්‍රියව එකතු වීම අභ්‍යන්තර අලෙවිකරණය කියලා කියනවා. මේ අනුව ආයතනයේ සියලු දෙනාම යෝග්‍ය මූලධර්ම භාවිතා කරන බව තහවුරු කරගනී. එතකොට ආයතනයේ ඉන්න සියලුම ඉහළ කළමනාකාරීත්වයෙන් ඉඳලා පහළ සේවකයා දක්වා මනා සක්‍රීය සහයෝගයකින් කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. ඊට පස්සේ කාර්ය සාධන අලෙවිකරණය. අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාර්ග සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී සමාජ වගකීම් හා ආචාර ධර්ම හා පරිසරය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව මේකෙන් අදහස් වෙනවා. එතකොට පුතා අපි අපේ අලෙවිකරණ කටයුතු වැඩසටහන් සිදු කරනකොට සමාජයේ ආචාර ධර්ම පරිසරය පිළිබඳ අවධානය යොමු කරන්න ඕන කියන එක තමයි කාර්ය සාධන අලෙවිකරණයෙන් කියන්නේ. එනම් ව්‍යාපාරික ඉලක්ක හා පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරන අතරම සමාජයේ කෙරෙහි ආචාර ධර්ම කෙරෙහි එකසේ අවධානය යොමු කළ යුතු බව මේකෙන් අවධාරණය කරනවා. ඔන්න ඔය විදිහට ඔය කොටස් හතර කතා කරාට පස්සේ ඒ කොටස් හතර මනා ලෙස සම්බන්ධීකරණයක් වෙලා තිබුණොත් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය අපිට ඉටු කරගන්න පුළුවන්. ඒක තමයි අලෙවිකරණ දර්ශනවල විකාශනය වෙලා වර්තමානයේ නතර වෙලා තියෙන අන්තිම තැන තමයි සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය කියලා කියන්නේ. එතකොට හොඳට ඒ කොටස් ටික පාඩම් කරලා තියාගන්න. එහෙනම් පුතා අපි අලෙවිකරණ දර්ශනයන් කතා කරගෙන ආවා ඉස්සරහට. මුලින්ම නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, හරි විකුණුම් සංකල්පය, ගනුදෙනුකරු සංකල්පය, අලෙවිකරණ සංකල්පය, ඔය විදිහට සමාජීය සංකල්පය, ඊට පස්සේ සාකල්‍යවාදී සංකල්පය ඔය විදිහට කතා කරගෙන ආවා. එතකොට ඒ කොටස් ටික හොඳට පාඩම් කරලා තියාගන්න පිළිවෙලට. ඊට පස්සේ වෙළඳපොළ ඛණ්ඩනය. අපි කලිනුත් කතා කරා පුතා වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකක්ද? බලන්න. විවිධ පාරිභෝගික ගති ලක්ෂණ උපයෝගී කරගනිමින් ඕනෑම වෙළඳපළක් උපකොටස් වලට බෙදා දැක්වීම වෙළඳපොළ ඛණ්ඩනය කියනවා. විෂම ගති ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපොළ සමජාතීය ගති ලක්ෂණ වලින් යුත් වූ කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීම වෙළඳපොළ ඛණ්ඩනය කියලා කියනවා. ඒ කියන්නේ විවිධ විදිහට බෙදලා ඉන්න අය සමාන ආකාරයට වෙන් කරලා ගන්නවා නම් ඒක වෙළඳපොළ ඛණ්ඩනය කියනවා. පාරිභෝගික වෙළඳපොළ ඛණ්ඩනය යොදා ගන්නා පදනම් පහත ආකාරයට අපිට දක්වන්න පුළුවන්. භූගෝලීය සාධක ලෙස, ප්‍රජාවිද්‍යාත්මක සාධක ලෙස, මනෝවිද්‍යාත්මක සාධක ලෙස පාරිභෝගිකයාගේ වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන්, බෙදලා දක්වන්න පුළුවන්. බලන්න පුතා මෙන්න මේ විදිහට තියෙනවා වෙළඳපොළ ඛණ්ඩනයේ පදනම්. භූගෝලීය සාධක, ප්‍රජාවිද්‍යාත්මක සාධක, මනෝවිද්‍යාත්මක සාධක, චර්යාත්මක සාධක.
මේ භූගෝලීය සාධක ලෙස අපිට බෙදන්න පුළුවන් රටවල් අනුව බෙදලා දාන්න පුළුවන් කලාප අනුව ප්‍රදේශ අනුව බෙදන්න පුළුවන්. දේශගුණ සාධක අනුව බෙදන්න පුළුවන්. නගරවල විශාලත්වය අනුව බෙදන්න පුළුවන්. ජන ඝනත්වය අනුව බෙදන්න පුළුවන්. ප්‍රජා විද්‍යාත්මක සාධක අනුව කොහොමද ඛණ්ඩනය කරන්න පුළුවන්? ස්ත්‍රී වශයෙන් බෙදන්න පුළුවන්, පුරුෂ වශයෙන් බෙදන්න පුළුවන්. වයස, ආදායම, පවුලේ ප්‍රමාණය, පවුලේ ජීවන චක්‍රය, වෘත්තීය, අධ්‍යාපනයේ ජාතිය, ආගම ඔය විදිහට ප්‍රජා විද්‍යාත්මක සාධක මත එක් එක් අය වෙන වෙන වශයෙන් බෙදලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ස්ත්‍රීන් වෙනම ගන්නවා, පුරුෂයන් වෙනම ගන්නවා. ඒගොල්ලොන්ගේ වයස් අනුව වෙනම බෙදනවා. ඒ විදිහට අපිට ඛණ්ඩනය කරන්න පුළුවන්. මනෝවිද්‍යාත්මක සාධක. තමන්ගේ සමාජ පන්තිය අනුව තමන් ඉන්නේ ඉහළ පළන්තියේද පහළ පළන්තියේද අනුව ජීවන රටාව අනුව ජීවත් වෙන ආකාරය අනුව ඒ වගේම එක එක්කෙනාගේ පෞරුෂත්වය අනුව බෙදන්න පුළුවන්. ඒක මනෝවිද්‍යාත්මක සාධක. චර්යාත්මක සාධක කියන්නේ ප්‍රතිලාභ ප්‍රයෝජන මිලට ගන්නා අවස්ථා භාවිතා කරන්නන්ගේ තත්ත්වය භාවිතා කරන ප්‍රමාණය පක්ෂපාතීත්වය භාවිතා කරන්නාගේ ආකල්පය මිලට ගැනීමට සූදානම් අන්න ඔය කියන සාධක මතත් අපිට වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඔයා ව්‍යාපාරිකයෙක් හැටියට ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඔයාගේ වෙළඳපොළ ඛණ්ඩනය කරගන්න ඔයාගේ භාණ්ඩයට ගැලපෙන හොඳම පාරිභෝගිකයන් කොට්ටාසය හොයාගන්න ඔයාට වෙළඳපොළ ඛණ්ඩනය කරන්න වෙනවා. එතකොට මේ සාධක මත පදනම් ඔයාට වෙළඳපොළ ඛණ්ඩනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාටම ගැලපෙන පාරිභෝගිකයන්ව මේ සාධක මත වෙන වෙන වශයෙන් බෙදලා දක්වන්න පුළුවන්. ඒක තමයි වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ. සඵලදායි වෙළඳපොළ ඛණ්ඩනයක් සඳහා පහත දැක්වෙන අවශ්‍යතා තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ වෙළඳපොළ ඛණ්ඩනයකට තියෙන්න ඕන දේවල්. මනින්න පුළුවන් වෙන්න ඕනේ ඒක. ප්‍රමාණාත්මක වෙන්න ඕනේ. ළඟා විය හැකි බව අපිට ඒතන්ට ළඟා වෙන්න පුළුවන්. වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක කළ හැකි වෙන්න ඕනේ. පුතා මෙන්න මේ කියන සාධකයන් අන්තර්ගත වෙනවා නම් සඵලදායි ලෙස අපිට අපේ වෙළඳපොළ මොනා කරගන්න පුළුවන්ද? ඛණ්ඩනය කරගන්න පුළුවන්. අපිට බෙදා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ හොඳට මනින්න පුළුවන් වෙන්න ඕනේ ඒවා. ප්‍රමාණාත්මක වෙන්න ඕනේ. ප්‍රමාණාත්මකයි කියන්නේ අපිට ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. වෙළඳපොළ කොටස හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක තමයි කියලා. ඒ වගේම ක්‍රියාත්මක කළ හැකි වෙන්න ඕනේ. එතකොට ඒ සාධක මත වෙළඳපොළ ඛණ්ඩනයක් සාර්ථකව කරන්න පුළුවන්. වෙළඳපොළ ඛණ්ඩනයේ ප්‍රයෝජන වෙළඳපොළ අපිට අවශ්‍ය විදිහට අපි බෙදාගත්ත මේකේ අපිට ප්‍රයෝජන තියෙනවා. මොනවද බලන්න? සමස්ත වෙළඳපොළම විශ්ලේෂණයේ භාජනයට කෙරෙන නිසා වෙළඳපොළ පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඇයි? සමස්ත වෙළඳපොළටම අවධානය යොමු කරලා තමයි වෙළඳපොළ ඛණ්ඩනය කරන්නේ. එතකොට වෙළඳපොළ පිළිබඳව හොඳ අවධානයක් ගන්න පුළුවන්. පොඩි ළමයි කොච්චරක් ඉන්නවද? ස්ත්‍රී කොච්චරක් ඉන්නවද? පුරුෂ කොච්චරක් ඉන්නවද කියලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. උචිත හා කාලීන වෙළඳපොළ අවස්ථා හඳුනා ගන්න පුළුවන්. එතකොට හොඳටම ගැලපෙන අවස්ථා මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ආයතනයේ සතු සීමිත සම්පත් සඵලදායි හා කාර්යක්ෂම ලෙස යොදා ගන්න පුළුවන්. ආයතනයට වෙළඳපොළ පිළිබඳ ඇති අවදානම අවම කර ගැනීමට හැකියාව තියෙනවා. එතකොට වෙළඳපොළ බිඳ වැටීම තුළ ඇතිවන්නා වූ අවදානම් අවම කරගන්න හැකියාව තියෙනවා. අලෙවි කරන වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරගන්න පුළුවන්. වෙළඳපොළ ඛණ්ඩනය කරලා අපිට ගැළපෙනම අපි කොටස හොයාගත්තට පස්සේ හොඳට අලෙවි කරන වැඩසටහන් අපිට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉලක්ක වෙළඳපොළ පහත දැක්වෙන අයුරින් හඳුන්වන්න පුළුවන්. ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද? බලන්න. සමස්ත වෙළඳපොළ තුල සිටින විවිධ ගති ලක්ෂණ වලින් යුක්ත ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඒ අතරිනුත් ආයතනයට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව සේවය කළ හැකි වෙළඳපොළ කොටස ඉලක්ක වෙළඳපොළ කියලා කියනවා. හිතන්න පුතා ඔයා පාසල් ළමුන්ට නිල ඇඳුම් මාහන ව්‍යාපාරයක් කරන එක්කෙනෙක් නම් ඔයාගේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ පාසල් ළමුන්. ඔයා වැඩට යන අයට වැඩට යන කාන්තාවන්ට ඇඳුම් මහන කෙනෙක්ට ඔයාට වැදගත් වෙන්නේ වැඩට යන කාන්තාවන් තමයි ඔයාට වැදගත් වෙන්නේ. ඔයාගේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ ඒක. අන්න ඒ විදිහට හොඳම ආකර්ශනීය කොටස තමයි අපේ මේ ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ. තෝරාගත් ඉලක්ක වෙළඳපොළට ගැලපෙන නිෂ්පාදිත හේවත් පිළිගැන්වීම සංවර්ධනය කිරීම අලෙවිකරුවන්ගේ කාර්යභාරය. එතකොට අපිට ගැලපෙන අපේ ඉලක්ක වෙළඳපොළට නිෂ්පාදිත හොඳට ලබා දෙන්න එක හරි අලෙවිකරණයේ නැත්නම් අලෙවිකරුවන්ගේ කාර්යභාරය හැටියට දක්වන්න පුළුවන්.
වෙළඳපොළෙහි ස්ථාපිත කිරීම. මොකක්ද ස්ථාපිත කිරීම කියන්නේ? වෙළඳපොළෙහි ස්ථාපිත කිරීම යනු භාණ්ඩයක් හෝ සේවාවක් හෝ පිළිබඳව පාරිභෝගිකයාගේ මනසෙහි ඉඩක් ඇති කරලීම. අලෙවිකරණයේ ජයග්‍රහණය වනුයේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ වෙළඳපොළෙහි ඉතා හොඳින් ස්ථාපිත වීම. අපිට පුළුවන් නම් අපි නිපදවන භාණ්ඩය වෙළඳපොළේ හොඳට ස්ථාපිත කරන්න අපිට සාර්ථකව තරඟකාරීත්වයට මුහුණ දීලා ඉහළ ලාභ ලබන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ මනසේ අපි ඉඩක් වෙන් කරගන්නවා අපේ භාණ්ඩය සඳහා. ඒක තමයි වෙළඳපොළෙහි ස්ථාපිත කිරීම කියන්නේ. වෙළඳපොළෙහි ස්ථාපිත විය හැකි ආකාර මොනවද බලන්න. භාණ්ඩය තුල විවිධ ගුණාංග හා ප්‍රයෝජන තියෙනකොට තරඟකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවාවක් ලබා දෙනකොට විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ මනස තුළට භාණ්ඩය හෝ සේවාව හෝ ගැඹුරින් තැන්පත් කරනකොට අන්න අපිට වෙළඳපොළෙහි ස්ථාපිත කිරීමක්. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ මනසේ ඉඩක් ඇති කරගන්න අපිට හැකියාව තියෙනවා මෙන්න මේ කියන දේවල් සිදු කරනකොට. ඒ කියන්නේ හොඳ ගුණාංග ප්‍රයෝජන ලබා දෙනකොට භාණ්ඩයෙන් එතකොට තරංකරුවන්ට වඩා ඉහළ සේවයක් දෙනකොට ප්‍රචාරණය කරනකොට ප්‍රවර්ධනය කරනකොට ඒ විදිහට වෙළඳපොළේ ස්ථාපිත කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ දන්නවා එදිනදා භාණ්ඩ ගත්තොත් එහෙම හැමතිස්සෙම ටීවී එක දැම්මොත් විවිධ භාණ්ඩවල මිල ගණන් නිතර ඒ කියන්නේ ප්‍රචාරණයන් නිතර යනවා. දැන් ඩයලොග් සමාගම ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඉහළ පෙළේ ප්‍රචාරණයක් ලබා දෙනවා. එතකොට හැම දෙයකටම වගේ ප්‍රචාරණයන් සිදු කරනවා. ඒ විදිහට පාරිභෝගිකයාගේ මනසෙහි ඩයලොග් කියන නාමය ස්ථාපිත වෙනවා. හරි. පුතා එහෙනම් අලෙවිකරණය. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ 14 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි ව්‍යාපාර අධ්‍යයනයේ 14 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.